හැමදෙනාම සූදානම් වෙන්නේ මහානීය වූ පින්කමක් අපේ ජීවිතයට එකතු කරගන්න, මහා කුසලයක්, මහා පින්කමක් සිදු කරගන්න. මීට මාස 6කට විතර එහා පැත්තේ මේ ඉඩම සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කළා. මේ ඉඩම පූජා කළේ ආරෙන් පොඩිමැණිකේ පින්වත් මෑණියන්, ඒ වගේ මේ පින්වත් දියණිය නිශාන්ති විජේකෝන් මහත්මිය ඇතුළු වී පින්නතුන් එකතු වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ඉඩම සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කළා. විශේෂයෙන්ම මේ ඉඩම පූජා කරන්න හේතුව නිශාන්ති විජේකෝන් මහත්මිය දියණිය කල්පනා කළා එතුමියගේ තාත්තට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ආරෙන් පොඩිමැණිකේ පින්වත් මෑණියන් කල්පනා කරා තමන්ගේ ආදරණීය ස්වාමී පුතුණවන්ට පින් අනුමෝදන් කරන්න. අවුරුදු 4මාරකට එහා පැත්තේදී අභාවයටපත් වුණ ඒ.එම්. ප්‍රේමරත්න මහත්මයාට පින් අනුමෝදන් කරන්න එතුමන් ඇතුළු කොට වර්ග પરම්පරානුයාත සියලු ඥාතීන්ට පින් සිද්ධ කරගන්න පින් අනුමෝදන් කරන්න මේ ඉඩම සම්මා සම්බුද්ධ ශාසනයේ විශේෂ පූජා කරන්නට ඕනේ කියලා කල්පනා කරලා පූජා කළා. ඒ වගේම තම තමන්ටත් උත්තම වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරණේ පිණිස පාරමී ගුණ පුරා ගන්න අදහසින් මේ ඉඩම සර්වඥ ශාසනයට පූජා කරන්නට යෙදුණා. මේ ඉඩම පූජා කළාට පස්සේ අප ගුරු දේවෝත්තම උඩුදුම්බර ලොකු ස්වාමින් වහන්සේ කල්පනා කළා, හිතුවා මේ ස්ථානයේ භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටක අධ්‍යාපනය ලබන්න ත්‍රිපිටක අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරන්නට ඕන, ඉදි කරන්නට ඕන කියලා. ඒක දීර්ඝ කාලයක් තිස්සේ තිබිච්ච අදහසක්. මේ ඉඩම පූජා කළාට පස්සේ ඒ අරමුණ සාක්ෂාත් කරගන්න අපිට පුළුවන්කමක් ලැබුණා. ඒ වෙනුවෙන් තමයි මේ විහිසීම කැපවීම. මේ කුටි අපි ඉදි කරන්නේ ඒ ත්‍රිපිටක අධ්‍යාපන ආයතනයේ උගන්වන ආචාර්ය ස්වාමින් වහන්සේලාට වැඩින්ට සම්පූර්ණ සැලැස්ම අපි මේ වෙනකොට ඇඳලා තියෙනවා මේ ආයතනය කොහොමද ඉදි කරන්න කියලා. ටිකෙන් ටික මේ ආයතනය අපි ඉදිරියට ඉදි කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ස්ථානයේ මෙහෙම කුටි නේවාසික සංඝාවාස කුටි ඉදි කරනවා කියලා දැනගත්තට පස්සේ මේ පද්මිනී තිලකරත්න ඒ පින්වත් මහත්මිය කුටියක් බාරගත්ත. ඇත්තටම මේ ස්ථාන ඉදි කරන පළවෙනි කුටිය ඒ පින්වත් මෑණියන් බාරගත්තේ. බොහෝම ශ්‍රද්ධාවෙන් මේ කුටිය බාර අරගෙන කටයුතු කළා. කිහිප වතාවක්ම මේ ස්ථානයට ආවා, බැලුවා, වැඩ කටයුතු කරගන්න අපිට දිරියක් දුන්න, ශක්තියක් වුණා. බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කළා. එතුමිය කල්පනා කළා ඒ අභාව ප්‍රාප්ත රංජිත් තිලකරත්න තමන්ගේ ආදරණීය ස්වාමී පුතුණවන්ට පින් අනුමෝදන් කරන්න, දෙපාර්ශවයේම මියගිය දෙමාපියන් සහ සංසාරගත සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්නටත්, තම තමන්ට පාරමී ගුණ පුරා ගන්නටත් මේ වගේ මහානීය වූ පින්කමක් කරන්නට ඕනේ කියන කල්පනාවෙන් තමයි පත්මිනී තිලකරත්න මහත්මිය මේ පින්කමට දායකත්වයෙන් කටයුතු කළේ. ඒ වගේම අනෙකුත් කුටිත් තනියම බාර අරගෙන තියෙනවා. කඩිනමින් මේ කටයුතු ඉවර කරන්න, අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා ඉදි කරගෙන යද්දී අපිට විශාල ශක්තියක් වුණ පින්වත් පිරිසක් ඉන්නවා. මේ පින්තුන්ගේ නම් මම වෙනම සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ හැමදෙනාම වගේ අද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හැමෝටම අපි පින් අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා. එසේ පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරමින් අද මේ පින්කම ඊටාම අලංකාර පින්කමක් බවට පත් කරගන්න අවශ්‍ය කරන සංඝ පිරිසේ ස්වාමින් වහන්සේලා මේ ස්ථානයට වැඩම කළා. අපි බොහෝම ගෞරවයෙන් අපේ ස්වාමින් වහන්සේලා පිළිගැනීමට බලාපොරොත්තු වෙනවා. අද අපේ ආරාධනාව පිළි අරගෙන මේ කටයුතු සිදු කරද්දී අපිට ප්‍රධාන අනුශාසක ස්වාමින් වහන්සේ හැටියට කටයුතු කරන්නේ අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධූරය ඔබවන
සමාධි තමුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානය තුල අපේ විහාර ගණේ ප්‍රධාන අනුශාසක දුරය හොබවන අප ගුරු දේවෝත්තම මහාචාර්ය අත්ංගනේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි අපේ නායක ස්වාමින් වහන්සේ ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම මේ පින්කම් සිදු කරද්දී මහා කරුණාවකින් ඇත්තටම පුදුම ආදරයකින් අපිට අනුශාසනා කරන අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේකකාධිකාරී නායක ස්වාමින් වහන්සේ වැඩම කළා. කුලියාපිටිය දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේකකාධිකාරී අවසරයි අත්ංගනේ ශාසන රතන නායක ස්වාමින් වහන්සේ. නායක ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනකොට නායක ස්වාමින් වහන්සේ අපිට මතක් කළේ අපේ පින්කමක් අපේ පින්කමකට නොවැඩ කොහොමද කියලා. එතකොට ඇත්තටම නායක ස්වාමින් වහන්සේගේ ස්ථානයක් හැටියට මේ ස්ථානයේ සලකන්නේ. එහෙම සලකලා කටයුතු කිරීම ඇත්තටම අපිට ලොකු ශක්තියක්, අපිට ලොකු ආශිර්වාදයක්. අපි අපේ නායක ස්වාමින් වහන්සේ බොහෝම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවට වැඩම කොට වදාලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පූජ්‍යතර අධිකරණ ලේකකාධිකාරී නායක ස්වාමින් වහන්සේ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අක්මීමන නායක ස්වාමින් වහන්සේ අපේ නායක ස්වාමින් වහන්සේට අපි ආරාධනා කරපු වෙලාවේ ඔබ වහන්සේලාගේ වැඩක් ඔබ වහන්සේලාගේ වැඩකට නොවැඩ ඉන්න පුළුවන් කමක් නැහැ. මොන කටයුත්ත තිබුණත් මොන කාර්යය තිබුණත් මේ පින්කමට උදේ සම්බන්ධ වෙනවා කියලා මතක් කළා. අපේ නායක ස්වාමින් වහන්සේ අපිට හදවතින් ආශිර්වාද කරන නායක ස්වාමින් වහන්සේ නමක් අපි තාම ගෞරවයෙන් මේ අවස්ථාවෙහි පිළිගනු ලබනවා. ඒ වගේම අප ගුරු දේවෝත්තම උඩුදුම්බර ලොකු ස්වාමින් වහන්සේ මේ පින්කම මේ ඉඩම හම්බ වෙලා මේ ඉදිකිරීම් කටයුතු කරගෙන යන්න අපිට බාර දුන්න. මේ ඉදිකිරීම් කටයුතු කරගෙන යන්න ලොකු ස්වාමින් වහන්සේ කාර්යබහුල නිසා අපි දැන් අවුරුදු මේ අවුරුද්දට ඇත්තටම අපි අවුරුදු 16ක් අපේ අම්මා අප්පච්චි ළඟ හිටියේ. අවුරුදු 16ක් අපි ලොකු ස්වාමින් වහන්සේ ළඟ හැදුනේ. හරියටම භාගයට භාගයක්. එදා ඉඳලා අවුරුදු 16 ඉඳලා අපිට අපේ ජීවිතය සකස් කරගන්න අපිට මඟ පෙන්වන්නේ අපේ ලොකු ස්වාමින් වහන්සේ. එතනම අපිට අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ වෙලාවකට බොහොම සහෝදරයෙක් වගේ අපිට මඟ පෙන්වනවා මේ ශාසනික වැඩ ඉදිරියට කරගෙන යන්න. ලොකු ස්වාමීන් වහන්සේ ආවසත් වැඩම කළා. මීට කලිනුත් බොහෝ වෙලාවට මේ ස්ථානයට වැඩම කරලා මේ කටයුතු හොයලා බැලුවා. ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වය තිබුණ නිසා අපිට ඉතාම ඉක්මනින් මේ කටයුත්ත නිමා කරගන්නට පුළුවන්කමක් ලැබුණා. ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව තියෙන නිසා අපි කල්පනා කරන මේ ත්‍රිපිටක අධ්‍යාපන ආයතනය අපිට අවුරුදු 3ක් විතර ඇතුළත සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. අපි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඊටාම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම අපේ බෝගහපුර දේවමිත්තු ස්වාමින් වහන්සේ, ඉහළගම අමිත ස්වාමින් වහන්සේ, පුහුල්ලැල්ලේ සාරද ස්වාමින් වහන්සේ ඇතුළු අපේ සහෝදර සබ්‍රහ්මචාරීන් වහන්සේලා, අපේ සහෝදර සංඝ පිරිස මේ අවස්ථාවට වැඩම කළා. අපි උන්වහන්සේලාට ඊටාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. එසේ පිළිගනිමින් මේ පිරිස පන්සිල්හි පිහිටුවා මේ පින්කම ආරම්භ කරන හැටියට අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේකකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය අධිකරණායක දුරන්දර සමුද්දේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඇතුළු ආයතන සමූහයේ අධිපති අනුශාසක අතිපූජ්‍ය මහාචාර්ය අපේ අත්අංගනේ රතනපාල නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන කොට ඇති මේ අවස්ථාවට වැඩම වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙහි පූජ්‍යතර අධිකරණ ලේකාධිකාරී අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ අක්මීමන ධම්මපාල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සත්පුරුෂ කාරුණික පින්නතුනි, අපි අද ඉතාම සන්තෝෂයටපත් වෙනවා. අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ කොළඹ විපස්සනා බෞද්ධ මධ්‍යස්ථානාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහලේකාධිකාරී සහායක ලේකක ධූරයේ ධර්මින් නිකායට අපට ලොකු ශක්තියක් පෞද්ගලිකව ලබා දෙන අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙත් ඒ වගේම උඩුදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේගෙත් අනුශාසනා පරිදි දඹදෙණිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විදිහට ත්‍රිපිටක අධ්‍යාපන ආයතනයක් විදිහට වැඩ කටයුතු ආරම්භ කරන මේ මොහොතේදී විශේෂයෙන්ම මේ භූමිය කලින් පූජා කළත් අද පළවෙනි වරට ස්වාමීන් වහන්සේලාට ඒ ආයතන සම්බන්ධ ත්‍රිපිටක අධ්‍යාපන ආයතන සම්බන්ධ ස්වාමීන් වහන්සේලාට ආචාර්යයන් වහන්සේලා වෙනුවෙන් ඉදිකරගෙන යන කුටි සමූහයේ ප්‍රථම කුටිය විවෘත කරන අවස්ථාවට මේ මහා පින්කමට සම්බන්ධ වෙලා ආශිර්වාද කරන් ලැබීම පිළිබඳව අපි අතිශයින්ම සතුටටපත් වෙනවා. අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේත් උඩුදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේත් අපේ මේ ශාසනයට ලොකු ශක්තියක්, ඒ වගේම අභිමානයක්, ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායට උන්වහන්සේලා ලොකු ආභරණයක් වගේ කටයුතු කරන තරුණ භික්ෂුන් වහන්සේලා විදිහට ඒ විදිහට ශාසනයට ආභරණයක් වෙන්නේ, නිකායට ආභරණයක් වෙන්නේ, ශාසනයට ශක්තියක් වෙන්නේ ශාසනික ප්‍රතිපදාව මැනවින් ක්‍රියාත්මක කිරීම පදනම් කරගෙනයි. එසා උන්වහන්සේලා ඒ කාර්යභාරයේ මැනවින් ඉදිරියට දෙකම ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකම් හාමුදුරුවෝ විදිහට අපි සිහිපත් කරන්න අවශ්‍යකම තිබෙනවා. නිකායේ පරිපාලනයේදී උන්වහන්සේලා දෙදෙනාගෙම ලැබෙන සහායය, ඒ වගේම සසුන පුවත්පත නිර්මාණය කරලා කරගෙන යෑමේදී ලබා දෙන සහාය උන්වහන්සේලා දෙදෙනා. ඒ වගේම අපේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සභාපති විදුර රණසිංහ මහත්මයා ආදී කොට ඇති සමිතියෙන්, ඒ වගේ අපේ මාධ්‍යාංශයට ලබා දෙන ශක්තිය පිළිබඳව අපි අතිශයින්ම ආශිර්වාද කරනවා. තථාගත ශ්‍රාවක සංඝෝ අග්ගමත්තහයති යම් කිසි කෙනෙක් බුදුදහම වහන්සේගේ ශ්‍රාවකයන්ට පැහැදුනොත්, ඒ කියන්නේ හාමුදුරුවන්ට පැහැදුනොත් ඒ තැනැත්තා කවදාවත් පිරෙන්නේ නැහැ කියලා ලෝතර බුදුන් වහන්සේ දේශනා කළා. ඒක ශ්‍රේෂ්ඨ පැහැදීමක් විදියට මේ පිළිතුන් ගරුතර මහා සංඝ රත්නයේ පැහැදිලා උන්වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා බවට පත් කරගෙන ඒ කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේලාගෙන් ලැබෙන අනුශාසනා ජීවිතයට ලබාගෙන ඒ විදිහේ උදාර ශාසනික ප්‍රතිපදාවක යෙදෙන පින්වත් පිරිසක් මේ පින්වත් පිරිස. ඒක කවදාවත් පිරෙන්නේ
නිසා අද මේ සිද්ධ කරන්නේ ඒ ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ වචනේ අර්ථවත් කිරීමයි කියන කාරණේ හදවත අරගෙන සතුටටපත් වන ලෙස හැමදිනාටම සිහිපත් කරමින් මේ මොහොතේදී අපි හැමදිනාම විසින්ම මේ සිදු කරගත්තා වූ සියලු පින් වල ශක්තියෙන් බලයන් අපි හැමදිනාටම ධර්මාභෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවන් සරණයි. මූලාසනයේ වැඩ සිටින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය අධිකරණ නායක තඹුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඇතුළු විශාල විහාර ගණයක අධිපතිත්වයේ දරන ඒ වගේම සිය ගණනකට අධික ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට නායකත්වයේ දෙන නේතෘත්වය ලබා දෙන මහාචාර්ය අත්අංගනේ අවසරයි රතනපාල නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අපේ කල්යාණ මිත්‍ර උඩුදුම්බර කාශ්‍යප මහස්ත්‍රපාදයන් වහන්සේ, ඒ වගේම උඩුදුම්බර සෝභිත මහස්ත්‍රපාදයන් වහන්සේ ඇතුළු ශ්‍රද්ධාකාමී හාමුදුරුවෝ හුඟක් මෙතන වැඩ ඉන්නවා. ඒ වගේම ශ්‍රද්ධාවන්ත පින්වතුනි. අද මේ ඓතිහාසික දඹදෙණි පුරවරයේ සිද්ධ වෙන්නේ ඓතිහාසික පින්කමක්. ඒ මොකද බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා අදාළ වෙන ප්‍රධානම පින්කමක් තමයි මේ විදිහේ ඉඩකඩම් ඒ වගේම නිවාස ගෘහ කුටි ආදිය සකස් කරලා පූජා කිරීම. මට මතක් වෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ චාරිකාව පිළිබඳව කරලා තියෙන විස්තරයක්. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ චාරිකාව වඩිනකොට ඒ අතරත විශාලා මහනුවරට වැඩියා. මේ විශාලා මහනුවර කියන්නේ හරීම ශාස්ත්‍රීය ප්‍රදේශයක්. විශාලා මහනුවර කොහාටද බුදුහාඳුරෝ වැඩියේ? බුදුරජාණන් වහන්සේ වැඩමවදාලේ මේ වාගේ ලස්සන මල් වත්තක් උයනක් වාගේ තැනකටයි. ඒ උයන බහුල වශයෙන් අඹගස් පිහිටලා තිබිච්ච උයනක්. මේ උයන අයිති අම්බපාලි කියන ගණිකාවටයි. විශාල උයනක්. අදත් ඒක අක්කර 60 70ක් තිබෙනවා. එදා අක්කර 100 ගාණක් තිබිච්ච උයනක් අම්බපාලියගේ මේ උයන. අස්සෝසිකෝ අම්බපාලි ගණිකා භගවාකිර වේසාලියන් අනුපත්තෝ වේසාලියන් විහෙරති මයි හම්බ වනේ. ඔන්න අම්බපාලි ගණිකාවට මේක ආරංචි වුණා. මොකද්ද? බුදුහාඳුරුව පරිනිර්වාණ චාරිකාව වඩින අතරතුර විශාලා මහනුවරට වැඩියා. හැබැයි වැඩමවලා තියෙන්නේ රජ්ජුරුවන්ගේ රාජකීය උද්‍යානයට නෙමෙයි. මයිහන් අම්බ වනේ මගේ අඹ උයනටයි වැඩමවලා තියෙන්නේ. අම්බපාලියට හරි සන්තෝෂයක් ඇති වුණා. අම්බපාලියේ ඉක්මනටම තමන්ගේ රථාචාර්යයට අනික් සේවකයන්ට නියම කළා ලෑස්ති කරන්න මගේ රථය යන්න ඕන ඉක්මනට බුදුහාඳුරුව හම්බ වෙන්න. අම්බපාලියගේ රථයට අම්බපාලිය නැගලා රථාචාර්යයත් සමග අනික් සේවක කාරකාදීන් සමග ඔන්න බුදුහාඳුරුව දකින්ට අර තමන්ගේ අඹ උයනට ආවා. මේ අම්බපාලි ගණිකාව කියලා කිව්වට ඒක ඒ කාලේ රජ්ජුරුවන්ගේ පවා ලොකු සැලකිල්ලකට ලක් වෙලා තිබිච්ච මහ ප්‍රභූ කාන්තාවක් හැටියටයි අම්බපාලිය ජීවත් වුනේ. අද නම් මේ වචනේ කියපුවාම නිකන් ටිකක් පහත්තක් වෙන්න හිතන්නේ. නමුත් ඒ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. අම්බපාලිය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අම්බපාලියට ධර්ම දේශනා කළා. අතකෝ භගවා අම්බපාලි ගණිකාය ධම්මී කතං, ධාර්මික කතාවෙන් කරුණු දැක්වුවා. සමුත්තේජේසි සම්පහන්සේසි, ඔද ගැන්නුවා තෙද ගැන්නුවා ධර්මානුකූල විවරණයක් කළා. කොහොමද මේ ධර්මානුකූල විවරණේ? දාන කතං, සීල කතං, සග්ග කතං, කාමානං ආදීනව. දන් දීමේ අනුසස්, දන් දීමේ වැදගත්කම, සිල් ගුණ දහම් පුරන්ට ඕනි කුමක් නිසාද කියන කාරණේ. මේ දන් දීමෙන්, සිල් ගුණ දහම් පිරීමෙන් සග්ග කතං, ස්වර්ගයේ දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබන්න පුළුවන්. හැබැයි දිව්‍ය ලෝකයක් කාම ලෝකයක් කවදා හරි දවසකේ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න සිද්ධ වෙනවා. කාමානං ආදීනවා. ටිකෙන් ටික ගැඹුරට ගෙනියනවා. ඊළඟට ඒ නිසා මෙන්න මේ විදිහට අපි සැනසෙල්ල පිණිස පින්කම් කරගන්න ඕනේ. හරියට බුදුහාමුදුරන්ගේ දේශනාව මහ මුහුද වගේ. මහ මුහුද රළ පාගන තන ගැඹුරුද? නෑ. නමුත් මහ මුහුදේ ඇතුළට අඩිය තිබ්බොත් මොකද වෙන්නේ? ටික ටික අනුපුබ්බනින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ පබ්බාරෝ න තාවතකේන පපාතෝ. ක්‍රමක්‍රමයෙන් මහ මුහුද ගැඹුරට යනවා. බුදුරජාණන් වහන්සේ දාන කතාවෙන් පටන් අරගෙන අම්බපාලිය ටිකෙන් ටික ධර්මයේ ගැඹුරට කැඳවාගෙන ගියා.
ධර්මදේශනාව අවසානයේදී අම්බපාලි ආරාධනාවක් කළා. අදිවාසේතු භන්තේ භගවා සද්ධිම් මහා සංඝේනාති ස්වාතනාය භත්තං හිට මගේ මන්දිරයට මේ සියලු මහා සංඝරත්නයේ සමග දවල් දාණයට වැඩමවන සේක්වා කියලා ආරාධනා කළා. අදිවාසේති භගවාතුන්හි භාවයෙන් බුදුරජාණන් වහන්සේ අම්බපාලියගේ ඒ ආරාධනාව පිළිගත්තා. දැන් අම්බපාලි ආරාධනා කළ බොහොම සන්තෝෂෙන් ඒ අඹවියනේ ඉඳලා පාරට එන්නත් උයන මැද්දෙන් ටික දුරක් එන්න ඕනේ. දැන් මේ වත්තටත් ඇතුළට එන්න ටිකක් දුර ආවනේ මීට වඩා සෑහෙන දුරක් එන්න ඕනේ. එහෙම එන අතර මේ රට කරවන ලිච්ඡවි රජවරු ඔවුන්ට ආරංචි වුණා දැනගත්තා බුදුහාඳුරෝ විශාලා මහනුවරට වැඩමවලා. හැබැයි බුදුහාඳුරෝ අපේ රාජකීය උද්‍යානයට නෙමෙයි වැඩමවලා තින්නේ අම්බපාලියගේ උයනටයි. ඒ වුණත් ඉක්මනට යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. ලිච්ඡවි රජවරු ඉක්මනට තමන්ගේ රත පේලියක් සූදානම් කරගත්තා. රත පේලියක් සූදානම් කරගෙන බුදුරජාණන් වහන්සේ දකින්ට අම්බපාලියගේ අඹ උයන කරා එන්න පටන් ගත්තා. දැන් අම්බපාලි අඹ උයනින් පිට වෙනව ලිච්ඡවි රාජකුමාරිවරු අම්බපාලියගේ අඹ උයනට ඇතුල් වෙනවා. මොකද මේ අම්බපාලිය කළේ තමන්ගේ රතාචාර්යයට නියම කළා. හප්පපන් රජුරුවන්ගේ කරත්ත මගේ කරත්තෙන් හිතලම කියලා. හිතලම හප්පන්ටේ කිව්වා. ඒ පාල රජුරුවන්ගේ කරත් රජදරුවන්ගේ කරත්ත පේරිය යුගේන යුගම් පරිවට්ටේසි කියලා පොතේ තියෙන්නේ. ඒ කියන්නේ හප්පගෙන ගියා මේ රතාචාර්යා විසින්. ලිච්ඡවි රජවරු අහනවා හේ ජේ අම්බපාලි එම්බා අම්බපාලිය උඹ කුමක් නිසාද හිතලම මගේ අපේ කරත්ත පේලිය උඹේ කරත්තෙන් හප්පන්නේ. බලන්න එතකොට එයාට තිබිච්ච සමාජ තත්ත්වය රට කරවන රජුරුවන්ගේ ඒ රාජ පුත්‍රයන්ගේ රජදරුවන්ගේ කරත්තත් හප්පගෙන යන තරම් එයාට ශක්තියක් තිබුණා. ඒ වෙලාවේ අම්බපාලිය කියනවා මං නිකන් නෙමෙයි හැප්පුවේ මම බුදුහාමුදුරන්ට හෙට දානෙට ආරාධනා කළා ඉවරයි. බුදුහාමුදුරුවෝ මගේ ආරාධනාව පිළිගත්තා. බුදුහාමුදුරුවෝ හෙට හවස මගේ දාණයෙන් පස්සේ විශාලා මහනුවරෙන් වඩිනවා. ඒ නිසා ඔබතුමාලා ගියාට අවස්ථාවක් නැහැ. එහෙම කියපුවම විලිච්ඡවි රජවරු කිව්වා දේහිතේ භත්තං සත සහස්සේනාති. ඒ දානවාරේ කහවණු ලක්ෂයකට දීපන් කිව්වා. ඒ ලක්ෂයකට කැමති උනේ නැහැ. මේ දානවාරේ කහවණු දසලක්ෂයකට දීපන් දසලක්ෂයක් දෙන්නම් කිව්වා. ඒත් කැමති උනේ නැහැ. කහවණු කෝටියකට හෙට දානවාරේ මට දීපන් කිව්වා. ඒ වෙලාවේ අම්බපාලිය කියනවා මේ අයබදු ලැබෙන ටැක්ස් ලැබෙන මුළු විශාලා මහනුවර සියලු අයබදු මට පවර්ලා දුන්නා. සියලුම ටැක්ස් මුදල් මට පවර්ලා දුන්නත් ඒ හෙට දානවාරේ නම් දෙන්නේ නැහැ කියලා අම්බපාලිය යන්න ගියා. ඔන්න ලිච්ඡවි දැන් වෙලාවකට මේ එතකොට ඔන්න ලිච්ඡවි රජවරු බුදුරජාණන් වහන්සේ දකින්ට පැමිණියා. පුරුදු විදිහට බුදුහාමුදුරුවෝ ධර්මදේශනා කළා. ධර්මදේශනාව අවසානයේදී අර ලිච්ඡවි රජවරු මේ කතාව දන්නේ නැහැ වාගේ බුදුහාමුදුරන්ට ආරාධනා කළා. මොකද කරපු ආරාධනාව අදිවාසේතු භන්තේ භගවා භත්තං ස්වාතනාය සද්ධිම් බික්කු සංඝේනාති. හෙට රජමාලිගාවට දාණයට වැඩමවන සීක්වා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මොකද ලිච්ඡවි රජවරුන්ට කිව්වේ? අලං මහරජ වැඩේ හරියන්නේ නැහැ. අධිවුත්තා මයා අම්බපාලි ගණිකාය භත්තං මං අම්බපාලි ගණිකාවගේ දානි බාර අරන් ඉවරයි. ඒ වෙලාවේ අම්බපාලිය කියනවා අම්බපාලියත් ඈතටලා බලාගෙනයි ඉන්නේ මොකද දැන් මේ වෙන්නේ කියලා. ඒ වෙලාවේ ලිච්ඡවි රජවරු අම්බපාලි දිහා බලලා කියනවා අපි පෙරදුනා අම්බපාලි දිනුවා කියලා බණපොතේ දක්වන්නේ වචනේ අඟුලි පෝටේසුන් අසුරු සැන ගැහුවා කියලා. අපි පෙරදුනා අම්බපාලි දිනුවා කියලා අසුරු සැන ගැහුවා කියලා. පහුවෙනිදා වුණ අම්බපාලියගේ මහා මන්දිරයට බුදුහාමුදුරුවෝ දානෙට වැඩියා. දංවලදල අවසානයේදී අම්බපාලි රත්තරන් කෙන්ඩියකුයි වාජනයකුයි අරන් ඉස්සරහට ආවා. ඇවිල්ලා දැන් මේ රත්තරන් පාට කෙන්ඩියක් ගෙනහලා තියෙන්නේ. ඒ විදිහේ කෙන්ඩියක් අරගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට ආරාධනා කළා ස්වාමීනි දක්ෂිණ ශ්‍රී හස්තේ දිගු කරනසේක්වා. දකුණු අත දික් කරන්නට කියලා ආරාධනා කළා. බුදුහාමුදුරුවෝ දක්ෂිණ ශ්‍රී හස්තේ දිගු කළා. ඊට පස්සේ අම්බපාලි ගණිකාව අතකෝ අම්බපාලි ගණිකා ස්වර්ණ භින්කාරං ගහෙත්වා රං කෙන්ඩිය අරගෙන භගවතෝ හත්තේ උදකං ඕනෝ ජේසී බුදුහාමුදුරන්ගේ ශ්‍රී හස්තයට පැන්වක් කළා. ඉමං අම්බ උయ్యాනං චාතුද්දිසස්ස ආගතානාගතස්ස භික්ඛු සංඝස්ස නියාදේම
මෙම අඹ උයන බුද්ධ ප්‍රමුඛ සතර දිසාවෙන් වැඩි හා නොවැඩි මහා සංඝරත්නයට සංඝ සතුකොට පූජා කරනවා කියලා. අදත් දඹදිව ගියාම විශාලා මහනුවර බෝඩ් එක ගහලා තියෙනව නේද? අම්බපාලියගේ අඹ උයන කියලා. අම්බපාලිය පූජා කරපු අඹ උයන කියලා ගහලා තියෙනවා. නටඹුන් තියෙනවා ඇතුලේ අම්බපාලිය හදාපු කුටි ආදී. මම මේ කතාව කිව්වේ මේ තරම් දීර්ඝ කාලයක් ගිහිල්ලා ඒ අම්බපාලියගේ පූජාව පින් සිද්ධ වෙන පූජාවක් බටපත් වුණා. නමුත් අම්බපාලියට ඒ භවයේදීම නිවන් දකින්න ලැබුණා. ඒ මොකද බුදුහාමුදුරනේ දේශනාව නිසා අම්බපාලිය අතිශයින්ම ප්‍රසාදයටපත් වුණා. තමන් මෙතෙක් කල ගත කළ ජීවිතයත් මහා ඉසුරු සම්පන්න ජීවිතයක්, මහා ධන ධාන්‍ය සම්පත් වලින් ආඩ්‍ය ජීවිතයක් පිළිබඳව අම්බපාලිය කල්පනා කළා. ඊළඟට බුද්ධ ශාසනයේ මහාන වෙන්න ඕනේ කියලා පැවිද්ද ඉල්ලා හිටියා. අම්බපාලිය පැවිදි වුණා. නොබෝ කාලෙකින්ම සකල ක්ලේශයන් ප්‍රහීන කළා රහත් වුණා. රහත් වෙලා තේරි ගාථාවේදී අම්බපාලිය කියනවා ඉස්සර මම මෙහෙමයි දැන් මම මෙහෙමයි. කොහොමද කියන්නේ? කාලකා භමරවන්න සාදිසා වෙල්ලි තග්ගා මම මුද්ධජා අහු. තේ ජරාය සානමාක සාදිසා සච්චවාදී වචනං අනඤ්‍යතා. ඉස්සර ක්‍රේල් වෙලා අග්බබරුවාගේ තිබිච්ච මගේ කොණ්ඩේ දැන් හන වැහැරියක් වාගේ සුදු වෙලා ගඳ ගහන තත්ත්වයටපත් වෙලා තියෙනවා. රන් පුවරුවක් වාගේ තිබිච්ච මගේ ශරීරය දැන් හැමතැනම තල කැලල් සහිත ඊටාම අශෝභන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඊටා පැහැපත්ව තිබිච්ච මගේ සම දැන් රැලි වැටිච්ච ස්වභාවයෙන් යුක්තයි. මේ කියන්නේ අම්බපාලි මහරහත් මෙහෙණිය විසින්. ඒ නිසා පින්වතුනි සසර දිගින් දිගටම දැන් අම්බපාලියට නම් ඒ ජීවිතේදීම අවසන් වුණා රහත් වෙච්ච නිසා. නමුත් ඔබට සසර දිගින් දිගටම නිවන් දක්නා ජාති දක්වා පින් උනන පින්කමක් සිද්ධ කරගත්තා කියලා සන්තෝෂමත් වෙන්න ඕන. මෙහෙම පින්කම් වලට කියන්නේ ඕපධික පින්කම් කියලා. ඕපධික කියන්නේ උනනවා කියන එකයි. දැන් මේ වෙලා ඉනේ හොදට ලිදක් කැපුවොත් වතුර උනා එනව නේද? වතුර ගන්න මොකද වෙන්නේ? තව උනනවා. මේ වාගේ පින්කම් වලට කියන්නේ ඕපධික පින්කම්, පින් උනා එන පින්කම් කියලා. ඒ නිසා මේ පොඩිමණිකේ මහත්මියත් සන්තෝෂයටපත් වෙන්න, ඒ මහත්මියගේ දියණියත් ඒ පිටරට ඉඳගෙන හෝ මේවා දැකලා බලලා සතුටටපත් වෙන ඇති. සමහර විට මේවයි දියණියට පස්සේ යවයි මේවයි මෙන්න මේ විදිහටයි මේ කටයුතු කළේ කියලා අපි නිවන් දක්නා ජාති දක්වා අවසන් නොවන උනා පින් එන ඕපධික පින්කමක් සිද්ධ කරගත්තා කියලා සන්තෝෂයටපත් වෙන්න. ඊළඟට ඒ ඉඩකඩම් පූජාව සම්බන්ධවයි කුටියක් හදලා පූජා කරනවා කියන්නේ වහලයක් හදලා පූජා කරනවා කියන එකයි. වහලේ බිම ගහලා පූජා කරන්න බෑනේ. ඒ දදන්ති උපස්සයක් යමෙක් උපස්සයක් වහලයක් පූජා කරනවා නම් ඒ කියන්නේ සතරරියම් ප්‍රමාණවත් කුටියක් හදලා පූජා කරනවා නම් ඒ පුද්ගලයා යෝච සබ්බදදෝ හෝති සියල්ල දන් දුන්න පුද්ගලයා බවට පත් වෙනවා. දැන් මේ කුටියේ බැඳ ඉඳගෙන ලොකු සාබින්නාන්සලා ධර්මයේ උගන්වනවා. පෙළ පොත් බලනවා, අටුවාව බලනවා, ටීකාව බලනවා, පාඩම් කරනවා. ඒවයි මේ කුටි වල කරන්නේ. එතකොට ඒ ඉගෙන ගන්න හාමුදුරුවෝ සමහර විට මේ කුටි වලට ඇවිල්ලා අවශ්‍ය කාරණා අහනවා, දැනගන්නවා. ඒ විදිහටයි මේ ගුරු ගෝල සම්බන්ධයේ ගුරු ශිෂ්‍ය සම්බන්ධය ඇති කරගෙන ශාසනික අධ්‍යාපන රටාව පවතින. දැන් අපේ ශාසනික අධ්‍යාපන රටාව ඉස්සර ඊටාම සමීප ආශ්‍රයක් සහිතව සමීපවයි ගුරු ස්වාමීන් වහන්සේලාත් සමග ඉෂ්ට කළේ. මට මතකයි අපේ ගුරු හාමුදුරුවෝ පැදුර දාලා බිම වාඩි වෙන්න දෙන්නේ මට. පැදුර දාලා බිම වාඩි වුණාම පැය දෙකක් තුනක් පොත් කියා දෙනවා. පෙළත් කියවනවා, අටුවාවක් කියවනවා. ওই විදිහට ඒ කාලේ ඒ ශාසනික අධ්‍යාපන සම්ප්‍රදායක් තිබුණා. ඒ විදිහට තමයි අපේ කාශ්‍යප හාමුදුරුවෝ, සෝබිත හාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා මේ ස්ථානේ හදන්න වඩන්නේ. ඒ මොකද දැනුගත්කම් ඇති හාමුදුරුවෝ රටේ ඉන්නව නැතුව නෙමෙයි. දැන් ඔය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබලා පිටවෙට වැඩි දෙනෙක් දැනුගත්කම් තියෙනවා. හැබැයි මහානකම පිළිබඳව, ගුණධර්ම පිළිබඳව, සසර බය පිළිබඳව අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන්නත් ඒ දැනුගත් අයට පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද? මෙලොව වශයෙන් දැනුගත්කම් ඇති කරගන්න අතර තමන්ගේ මේ පැවිදි ජීවිතයේ ආලෝකමත් කර ගැනීම තුලින් තමන්ට දන් දෙන සිව්පසේ පූජා කරන දායකයෙක් කැඳ උගුරක් රෙදි රියනක් පූජා කළත් බත් හැන්දක් පූජා කළත්
ඒ මහත්ඵල මහානිසංස වෙන විදිහට ඒ හාමුදුරුවන්ගේ චර්යා රටාවන් හැඩගස්වන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. එතකොට අන්නේ විදිහට ඒ චර්යා රටාවන් හැඩගස්වමින් ඊටාම ගුණවත් උගත් සිල්වත් සග පිරිසක් නිර්මාණය කිරීමටයි සෝබිත හාමුදුරුවෝ කාශ්‍යප හාමුදුරුවෝ අති ගෞරවාස්පද අධිකරණ නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනාව ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සන්තෝෂටපත් වෙන්න මේ තිලකරත්න නෝනා කිව්වා වගේ මට මතක තියෙන්නේ තිලකරත්න නෝනා මහත්මියත් ජීවිතේ කරගන්න පුළුවන් ඉහළම පින්කමක් සිද්ධ කරගත්තා කියලා සන්තෝෂටපත් වෙනවා. පූර්වාරාමයේ කියන විශාල පන්සලක්. නමුත් පූර්වාරාමයේ හදන්න කල්ගත උනේ කොච්චරද? විසාකාවනේ දායිකාව විසාකායපි පාසාදේ කම්මං නවහිමාසේහි නිට්ඨිතා. 9 මාසෙන් පූර්වාරාමේ හදලා ඉවර වුණා. 27 කෝටියක් ධනෙ වියදම් කරපු පූර්වාරාමේ 9 මාසෙන් හදලා ඉවරයි. ඒ මොකද හේතුව? ඒකේ දක්වනවා පූර්වාරාමේ හදන්න මූලික ප්ලෑන් එකේ පටන් දිගටම උපදෙස් දුන්නේ පිටිපස්සෙන් ඉඳගෙන මුගලන් මහරහතන් වහන්සේ. ඒ නිසා මේක හදන්නත් අවුරුද්දක් ගියේ නේද? ඒක තමයි. සෝබිත හාමුදුරන්ගේ අවවාද අනුශාසනා ඔස්සේ ඉතාම කෙටි කාලෙකින් මේ සුව පහසුකම් සහිත දර්ශනීය කුටියක් හදලා අවසන් කළා ඒ ඉදිරි අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා. ඉතින් මම සතිපතාව මේ පාරේ එහාට මෙහාට යන හාමුදුරුවෝ අනුරාධපුරේ යන්නේ මෙතනින් සතිපතාව මං සෝබිත ඉස්තරාගේ දවස් කීපයක් අහුව කොතනද තැන කියලා අදයි හරියට තැන අහුවුනේ. ඉතින් ඊට පස්සේ යනකොට එනකොට නියත වශයෙන්ම මෙහාට ගොඩ වෙනවා කතා බහ කරනවා ඒ විදිහට අපේ තැනක් හැටියටයි අපි මේක සලකන්නේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සම්භාවනීය සංඝ පිතෘන් වහන්සේලාගෙන් සැදුම්ලත් බලගලු සංඝ පරපුරටයි අපි සියලු දෙනා වහන්සේ අයිති වෙන්නේ. ඒ නිසා ඊටාම සන්තෝෂටපත් වෙමින් අද මේ කුටිය පූජා කිරීම තුලින් ලැබෙන අප්‍රමාණ ආනිසංස ධර්මයන් තිලකරත්න නෝනා මහත්මියට නිවන් දක්නා ජායි දක්වා කවදාවත් කිසිදු දෙයකින් නැතිය බැරිය මදිය කියලා කියන්න නොලැබෙන ජීවිතයක් ලැබෙයි. ඒකනේ සබ්බදදෝ හෝති කියන්නේ සියල්ල දන් දුන්න කෙනෙක් බවට ඒ තිලකරත්න නෝනා මහත්මියපත් වුණා කියලා සන්තෝෂමත් වෙනවා. ඒ වගේම මේ සඳහා උපකාර කරපු අතහිත දුන්න ඇවිත් බලලා සාදු කියලා පින් අනුමෝදන් වෙච්ච කෙනෙක් වේනා. මේ දුරකතර ගෙවාගෙන ඇවිල්ලා වරුවක් ගත කරලා මේ පින්කමට සහභාගී වෙච්ච සෑම දෙනාටත් මේ පින් ਸਰව සාධාරණ විදිහට හේතු වෙනවා කියන කාරණේ සලකා ගන්න ඕනේ. ඒ නිසා කල්පනා කරන්න විශේෂ වශයෙන් මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරමින් ඒ කියන්නේ මේ ඉඩම පූජා කිරීමෙන් ක්‍රියා කරලා තියෙන්නේ පොඩිමණිකේ මෑණියන් විසින්. ඒ වගේම ප්‍රේමරත්න මහත්මයා මියගොස් තියෙනවා. නිශාන්ති විජේකෝන් මහත්මිය තමයි විදේශගතව ඉන්නවා කියලා ඇත්ත මට හිතෙන්නේ. දුව. එතකොට මේ අම්මයි දුවයි දෙන්න කරගත්තේ මහා පින්කමක් කියලා අම්මයි දුවයි දෙන්නම තේරුම් ගන්න පිටරටට දන්වලා අරින්න මෙන්න මේ වාගේ පින්කමක් දුවේ අපි කරගෙන තියෙන්නේ කරපු පින්කම මේ තරම් වැදගත් බව අපි දැනගත්තේ මේ විදිහටයි කියලා ඒ දුවවත් සන්තෝෂටපත් කරන්නේ. ඒ වගේම ඩිංගිරි වණ්ඩා මහතා මිය ගොස් වසර 41යි ආර්.එම්. ප්‍රේමරත්න මහතා මිය ගොස් වසර 4මාරයි ඇතුළු මිය පරලෝකේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා ඒ වගේම මියගේ රංජිත් තිලකරත්න මහත්මයාට පින් දීමට ඒ වගේම දෙපාර්ශ්වයේ මිය පරලෝකයේ සියලු ඥාතීන්ට හා සංසාරගත ඥාතීන්ටත් පින් දෙන්න පද්මිනී තිලකරත්න නෝනා මහත්මිය විසින් මේ විශාල බරපැනක් දරලා මේ කුටිය වැඩ නිම කරලා තියෙනවා. මේ වාගේ කුටියක් ඉදි කරන්න මේ පොඩි ගොඩනැගිල්ලක් නේ කියලා වාගේ පෙන්වන්නත් සමහර විට ලක්ෂ 10ක් 15ක් යනවා ඊටත් වැඩි යනවා. එහෙමයි අද මිල මුදල් වැය වෙන්නේ මේ නිර්මාණය කරන්න ගොඩනංවන්නේ. ඒ නිසා ඒ විශාල මුදල අහක දැම්මේ නෑ. ඒක සසරට ගෙනියන්න තැම්පත් කරගත්තා කියලා සන්තෝෂටපත් වෙමින් ඔබ හැමදෙනාටත් මේ පින් මෙලොව සැනසෙල්ල පිණිස වේවා. පරලෝ සුගතිය පිණිස වේවා. ගෞරවාස්පද නායක ස්වාමීන් වහන්සේටත් ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර කාශ්‍යප මහා ස්ත්‍රපාදයන් වහන්සේටත් සෝබිත ස්ත්‍රපාදයන් වහන්සේටත් සෑම දිනාටත් අර පල්ලෙහා වැඩ ඉන ආශ්‍රතුන් වහන්සේලාටත් මෙලව සැනසෙල්ලත් පරලෝ සුගතියත් අමා මහ නිර්වාණ සම්පත්තියත් සැලසේවා. නිවන් දකිත්වා කියලා සාදු සාදු. දැන් මේ අපි කරන වැඩේ ගැන මේ හැම දිනාටම හොඳ වැටහීමක් අවබෝධයක් ඇති වෙන හැටියට හොඳ අනුශාසනාවක් කළා අපේ ආචාර්ය අක්මීමන ධම්මපාල නායක ස්වාමින් වහන්සේ. ඒ වගේම මේ අත්ව මේ වගේ කටයුතු වලට ඉදිරිපත් වුණේම හොඳ අදහසකින්
ඒ තමයි චිරන්තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං කියලා. මේ ලෝකයේ තුල සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතිවා කියන උදාර අරමුණෙන් තමයි මේ වගේ කටයුතු වලට අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ අරමුණ ඇති කරගෙන අපි ඊටාම ශ්‍රද්ධාවෙන් අනාගත ශාසන පැවැත්ම ශාසන චිරස්ථිතියම ප්‍රාර්ථනා කරගෙන අපේක්ෂා කරගෙන අපි මේ ආරම්භ කළ කටයුත්තේ මූලික කාරණාව හැටියට අපි මේ සූදානම් කරගත්ත මේ කුටිය අපි සංඝසතු කොට පූජා කරනවා. පූජා වේවා කියලා සාදු කියන්නේ. කවුරුත් নমස්කාරය කියන්නේ තුන් සැරයක්. භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස. මේ කුටිය අනාගත ශාසන පැවැත්ම වෙනුවෙන් අපි සංඝසතු කොට පූජා කරනවා. පූජා වේවා කියන අදහසින් මේ විදියට කියන්නේ. ඉමං කුටිවත්තුං ධාතුද්දිසස්ස ආගතා නාගතස්ස භික්ඛු සංඝස්ස නියාදේම. ඉමං කුටිවත්තුං ධාතුද්දිසස්ස ආගතා නාගතස්ස භික්ඛු සංඝස්ස නියාතේම. ඉමං කුටිවත්තුං චාතුද්දිසස්ස ආගතා නාගතස්ස භික්ඛු සංඝස්ස නියාතේම. ජලයේ සාක්කියට තියලා පූජා කළා කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. ළමේ කසාද බඳින වලටත් අතපැන්වක් කළායි දෙන්නේ. ඒ නිසායි ජලයේ සාක්කියට තියලා පූජා කරන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ පවතින තාක්කල් මේ පූජාව වළංගු වෙන හැටියට සිද්ධ කළා කියලා සන්තෝෂමත් වෙන්න දැන් නායක හඳුරන් යනවා. හොඳයි. මේ කළ පින්කම පිළිබඳව මේ කළ කටයුත්ත පිළිබඳව මේ අයට තව ටිකක් වැටහෙන්න මම මේ කාරණාව කෙටියෙන් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින්නේ ධර්ම විනය තුලයි. ධර්ම විනය දෙක හැදෑරීම තුල තමයි, ධර්ම විනය අනුව ජීවිත සකස් කර ගැනීම තුල තමයි ශාසනය පවතින්නේ. ඒ නිසා තමයි සඳහන් වෙන්නේ විනයෝ නාම ශාසනස්ස ආයු. ශාසනයේ ආයුෂය ධර්ම විනය දෙක. ඒ නිසා මේ ධර්ම විනය දෙක මේ ශාසනීය පැවැත්මට අදාළ අය දැනගන්න ඕනේ. ශාසනීය පැවැත්මට අදාළ අය තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස. ඒකෙන් භික්ෂු භික්ෂුණී දෙගොල්ල ප්‍රධානයි. ඒකෙන් අදහස් වෙන්නේ උපාසක උපාසිකා කියන අය මේකට ගණන් ගන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ධර්මයේ දැනගන්න විනය දැනගන්න ශාසනීය පැවැත්මට හේතුකාරක දැනගන්න ඒ ශාසනීය පැවැත්මට උපකාර කරනවා. ඒව නොදන්න ඇත්තෝ ශාසනීය පැවැත්මට උපකාර කරන්නේ නැහැ. ඒ බව අපි අපේ ජීවිත කාලය තුල අත්දැකලා තියෙනවා. දැන් බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් පිට වෙච්ච ඒ ත්‍රිපිටක වේදී කියන උපාධිධර ස්වාමින් වහන්සේලා ඒ ධර්ම විනයධාරීන් හැටියට ඒ උපාධිගත ස්වාමින් වහන්සේලාගෙන් 99%ක් ශාසනයේ ඉන්නවා. 99%ක් ශාසනයේ ඉන්නවා. අනිත් විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගත්ත අයගෙන් 100%යි ඉන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන වෙනස. බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් ත්‍රිපිටක ධර්මය හදාරපු අවුරුදු 5ක් අටුවා ටීකා සහිතව ත්‍රිපිටක ධර්මය හදාරලා ප්‍රායෝගික ධර්ම විනය කර්ම වලට සම්බන්ධ වෙලා ඒ අධ්‍යාපනය ලබාගත් අය ධර්මයෙන් හැදිච්ච පෞරුෂයක් සහිත ඒ භික්ෂුන් වහන්සේලා 99%ක් ශාසනය රැඳෙමින් ශාසන චිරස්ථායී භාවයේ පිණිස වැඩ කළා. එතකොට අපි අනිත් විශ්වවිද්‍යාල වලට යන ස්වාමින් වහන්සේලා ශාස්ත්‍රධරයන් හැටියට පිට වෙනවා තමයි. නමුත් උන්වහන්සේලා ධර්ම විනයධරයන් හැටියට පිට වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ අයගෙන් 100%ක් ඉතුරු වෙන්නේ. අර අයගෙන් 99%ක් ඉතුරු වෙනවා. මේකෙන්වත් තේරුම් ගන්න ඕන මේ රටේ සිහි කල්පනාව තියෙන මිනිස්සු ශාසන ආරක්ෂාවට අපි කළ යුත්තේ කුමක්ද කියලා. ඒකයි අපි මුල ඉඳලම අනුශාසනා කරන්නේ, සිහිපත් කරන්නේ භික්ෂුන් වහන්සේට ධර්ම විනය උගන්වන්න ඕන. ඒ ධර්ම විනය ඉගෙන ගත්තාම උන්වහන්සේලා ශාසනය රැඳෙනවා, ධර්මයට යොමු වෙනවා,
අද මේ රටේ අපිට දකින්න ලැබෙන ශ්‍රද්ධාව නැති භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් නිසා මේ උපාසක උපාසිකාව අතිශය කලකිරීමට පත් වෙලා ඉන්නවා. තියෙන ශ්‍රද්ධාව නැති වෙන හැටියට ඒ වගේම නැති ශ්‍රද්ධාව ඇති නොවන හැටියට තමයි සමහර විට භික්ෂුන් වහන්සේගේ චර්යාව අපිට ඔය අන්තර්ජාලය හරහා නොයෙකුත් මාධ්‍ය වලින් දකින්න ලැබෙන්නේ. ඉතින් අපි ඒවට කලකිරිලා ඒවට දෝෂාරෝපණය කරලා එයින් මේ වැඩේ නවත්තන්න නැතුව ඒක වැළැක්වීමට අදාළව අපි මොනවද කරන්නේ? ඒකට වැළැක්වීමට අදාළව අපි කරන්න ඕනේ භික්ෂූන් ධර්ම විනයෙන් සන්නද්ධ කිරීමයි. ඉතින් ඒ කටයුත්ත කාර්යබහුල ජීවිත ගත කරන අපේ ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා එක එක අංශ බාරගෙන මේ ශාසනීය පැවැත්මෙන් කළ යුතු වැඩ ගොඩක් තියෙනවා. උදේ පාන්දර ඉඳලා රැ වෙනකන් වැඩ කරනවා. මධ්‍යම රාත්‍රිය දක්වා උන්වහන්සේලා වැඩ කරනවා. පාන්දර අවදි වෙනවා. අවදි වෙලා වැඩ කරනවා. මේ සියලු ව්‍යායාමයන් චිරන්තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං තමයි. මේ ශාසනය මේ ලෝකයේ තුල බොහෝ කාලයක් පවතිවා කියන කල්පනාවෙන් තමයි මේ කැපවීම. ඉතින් අපේ උඩදුම්බර සෝපිත ස්වාමීන් වහන්සේ දක්ෂ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් අපි බොහෝම සතුටු වෙනවා. උන්වහන්සේලාගේ වැඩපිළිවෙල ගැන අපි ආශිර්වාද කරනවා. අපේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ උන්වහන්සේට ඉතාම වැදගත් වැඩක් උන්වහන්සේගේ දක්ෂතාවය වටහාගෙන බාර දීලා තියෙනවා. ඒ ත්‍රිපිටක ධර්මායතනය කරගෙන යන්න. ඉතින් ඒකට අදාළ කටයුතු ගොඩාක් ඉදිරියට කරන්න තියෙනවා. අපේ බලාපොරොත්තුව තියෙන අපේ ජීවිත කාලය තුළ මේවා සම්පූර්ණ කරගන්න ලැබුණොත් හොඳයි කියලා. ඒ නිසා වහවහ මේ කටයුතු කිරීමට ඉදිරිපත් වෙන හැටියටත් ඒවා හැකියක්මනින් සම්පූර්ණ කරගෙන ඒ සිහිනය සැබෑ කරගෙන අපිට සතුටින් මිය පරලෝ යන්න අවස්ථාව සලසා ගන්නා හැටියටත් හැමදිනාටම අපි කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් මේ වගේ උදාාර වැඩපිළිවෙලකින් අපි ලබා ගන්න ආනිසංස වාරේ මේ වැඩපිළිවෙල ඔස්සේ අපේ සිත හොඳට ක්‍රියාත්මක වෙනවා. හිත හොඳට ක්‍රියාත්මක වෙනවා. මලකඩ කැඩෙනවා. බබලනවා. දියුණු වෙනවා. උසස් තත්වයටපත් වෙනවා. සත්පුරුෂ සංකල්පනාවන්ගෙන් පිරෙනවා. ධර්මයේ චේතනාවන්ගෙන් පිරෙනවා. ධර්මයෙන් හැදිච්ච පෞරුෂයක් ගොඩනගෙනවා. ඒ නිසා අපේ ජීවිතයට විශාල වටිනාකමක් ලැබෙනවා. නිකන් ගහක් ගලක් වගේ ඉඳලා මැරෙන්නේ නැතුව අර්ථ සම්පන්න ජීවිතයක් ගත කරලා ධර්මයෙන් හැදිච්ච පෞරුෂයක් ගොඩනගාගෙන ඒ ඔස්සේ සතුට උරුම කරගෙන මිය පරලෝ යන්න අපිට පුළුවන්කම ඇති වෙනවා. අතිගෞරවනීය අපේ ගුරු දේවෝත්තම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක මහාචාර්ය නම කියන අවසරයි අත්ංගන රත්නපාල මහා ස්වාමීන් වහන්සේ ඒ වගේම අධිකරණ ලේකකාධිකාරී නම කියන අවසරයි මහාචාර්ය අක්නිම ධම්මපාල මහා ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි බොහොම විහිතරපත් වෙලා තියෙන වෙලාවක් හින්දා වටිනම කාරණා කීපයක් කියන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපේ යුතුයකම අපි හරියටම තේරුම් ගන්න ඕනේ මේ කුණු වෙලා යන නරක වෙලා යන බොහෝම කෙටි කාලයකින් ඇවිද ගන්නවත් බැරි වෙන මේ ශරීරය යන්තම් අසනීප වලට ආකාරයක් වෙලා තියෙන මේ ශරීරය යන්තම් වාත්තු කරගන්න පුළුවන් වෙලාවේ කරගත යුතුව තියෙන්නේ සාරාංශකයේ කල්පලක්ෂය කාලයක් තිස්සේ නියත යොදන ගත්තයින් පස්සේ විතරක් සාරාංශකයේ කල්පලක්ෂයක කාලයක් තිස්සේ පෙරුම්දම් පුරලා මහා පුදුම හැඟීමකින් අපි ඔක්කොගේම යහපත සඳහා අපි ඔක්කොගේම නිවීම සඳහා ශාසනයක් සකස් කරලා දුන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් කරන්න තියෙන දෙයක් කරනවා හැරෙන්න මං හිතන්නේ ඔය ශරීර පාවිච්චි කරලා වෙන කරන්න දෙයක් නැහැ මේ ලෝකේ. ඉතින් ඒකින්ද ඒකට ආසන්න ඉලක්කයක් විදිහට නායක හාමුදුරුවෝ අපිට ලබා දුන්න ධර්මය විනය සහ මේ විදර්ශනා උගන්වන ස්ථානය උන්වහන්සේගේ ජීවිත කාලය තුළ දැක බලා ගන්න කටයුතු කරන්න පුළුවන් නම් ඒක මගේ ගුරු පූජාවක් පූජා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකින්ද අපි ඔක්කොම එකතු වෙලා මහ වේගෙන් මේ කටයුත්ත සිද්ධ කරන්න ඕන කියන එක තමයි මම මේ අත්යන්ට ලබා දෙන පණිවිඩය. හැකි පමණින් හැකි අවස්ථාවක් උදා කරගෙන කොහොම හරි හැමෝම සහයෝගය දක්වලා මමත් එකතු වෙලා අපිට අවශ්‍ය කරන සම්පත් මේ කොවිඩ් කාලේ මම උපක්‍රමශීලීව කරේ අපිට අවශ්‍ය කරන සම්පත් ඒක රාශී කර ගැනීම. මේ විවේකයක් ලැබිච්ච වෙලාවේ කිසිම විවේකයක් ගන්නේ නැතුව මම හිතන්නේ අපිට දැන් මේ වෙනකොට සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් ආකාරයක නාලිකාවක් තියෙනවා. ඒකින්ද අපිට මේවා කරන්න ගොඩාක් අමාරු වෙන එකක් නෑ. අපිට ඕන කරන්නේ මේ එකතු වෙලා ඉන්නේ. අද බොහෝම සන්තෝෂයක් ඇති වුණා මට මෙතෙන්ට ආපුවාම
මුලින් ධම්ම අපිත් එක්ක එකතු වෙලා හිටිය කාලෙකින් දැක්කේ නැති මුහුණු ටිකක් දකින්න හම්බුණා. ඉතින් ඒ හැමෝම එකතු වෙලා තමයි අපි බොහෝ වැඩ කටයුතු කරා ශාසනය වෙනුවෙන්. දැන් මේ මම දකින්නේ මේ එකතු වෙලා ඉන්නේ නායකත්වයන් ගන්න පුළුවන් අනිත් අය මෙහෙව ගන්න පුළුවන් පිරිස. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා පටු අදහස් තියෙනවා නම් කාගේ හරි පටු අදහස් ඔක්කොම අයින් කරලා දාලා මේවායින් කිසිම මාත්‍රීය වාසියක් මාත්‍රීය කිසිම වෙනත් අදහසක් ඇති නොකරගෙන විශේෂයෙන් ඉදිරියේදී මේ ස්ථානයේ කුඩා ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා. එතකොට මේ ස්ථානයට පැමිණෙන්නටත් එපා කිසිම කෙනෙක් කිසිම වෙනත් අදහසකින් මේක සාසනික සුද්ධ භූමියක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. හැම වෙලෙම වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාට ලොකු අභියෝග තියෙනවා. ඊටාම දැඩි අභියෝග තියෙනවා මේ අත දන්නවා. එක එක ක්‍රමවලට අපිට ඕන නම් මතක් කරන්න පුළුවන් අපේ විදුර මහත්තයා හොඳට දන්නවා ඒවා. ඉතින් එතුමලා අපිව බොහොම පරිස්සමෙන් රැක බලා ගන්නවා. ඒකින්ද ඒ තත්ත්වයන් වලට ඉඩ නොදී අපි හැම පැත්තකින්ම මේ ස්ථාන ආරක්ෂා කරගන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්ෂක වැටක් ඉදි කරගන්න ඕනේ. ඒ ඔක්කොම මට කරන්න පුළුවන්කම නැහැ. ඉතින් මේක තුල ඉන්න පිරිස ඒ සඳහා පෙළ ගැහෙන්න ඕනේ. නායක හාමුදුරුවන්ගේ කටයුත්ත නායක හාමුදුරුව මතක් කරපු දෙයක් තියෙනවා. තව දෙයක් ඒ තමයි අපි හිතුවේ අපේ ජීවිත කාලෙන් මේක ඉවර වෙයිවද්දෝ කියලා. නෑ. අපිට දැන් විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒකද මේ අවස්ථාවේ මේ පිරිස අපේට අරගෙන මම අඳුරන පිරිස බොහෝ පිරිස මේ ඉන්න අපි ඔක්කොම එකතු වෙලා කුඩා ස්වාමීන් වහන්සේලාට මතක් කරන්නේ අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේ ඉදිරියේ. ඉතින් අපිට කියන්න තියෙන එකම දේ තමයි අපේ ප්‍රතිපත්තිය ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන ප්‍රතිපත්තිය අපි මරණය දක්වාම අරගෙන යන්න මේ වෙලාවේ මේ වටිනා අවස්ථාවේදී අපි මතක් කරනවා ඒක අපි කොහොමවත්ම වෙනස් කරන්නේ නැහැ කියලා. කිසිම අභියෝගයක් හමුවේ ඕනම දෙයක් හමුවේ අපි මේ ශාසනික වශයෙන් අපි අරගෙන යන ධර්ම විනයානුකූල ප්‍රතිපත්තිය වෙනස් කරන්න කිසිම විදිහකින් සූදානම් නැහැ. ඒක කාටවත් කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ සඳහා අපි ඉතා දැඩි කැපකිරීමකින් ඉන්නවා. ඒ සඳහා ඕනම දෙයක් කරන්න සූදානම්ින් ඉන්නවා කියලා නායක හඳුර මතක් කරන අතරවාරේ දෙවෙනි යුතුයකම මතක් කරන්න ඕනේ. ඒ තමයි මම කව පරම්පරා දෙකක් සම්බන්ධ වෙන අවස්ථාවක් මේක කියලා. ඉතින් ඒ තමයි අපි බොහෝම සන්තෝෂයට ඉතාම සන්තෝෂයටපත් වෙන්නේ මේ පොඩි මණිකේ අපේ උපාසකම්මා සහ ඒ දියණිය එකතු වෙලා මේ ඉඩම පූජා කරන්න හදපු වෙලාවේ මම ලොකු වගකීම් සම්භාරයක හිටියේ. ඉතින් මම කිව්වා මට මේක කොහොමද බාර ගන්න බෑ. මට මේක බාර අරගෙන ওই කට්ටියගේ ජීවිත කාලය තුලවත් මට මේකට අත තියලා වැඩක් කරන්න බෑ. ඒකින්ද මට මේක කොහොමවත්ම බාර ගන්න බෑ. මම මේක කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ පියතුමා එකතු කරපු මුදල් මම හිතන්නේ 1,27,00,000ක් වගේ මුදලක් මෙහි ඉදිකිරීම් කටයුතු වලට යත් පූජා කරන්න බලාපොරොත්තු වෙට මම කොහොමද ඒවත් බාර ගන්න බෑ. ඉතින් ඒ වෙලාවේ මේක සාසනික වශයෙන් හානියක් මේ වගේ දෙයක් පූජා කරන වෙලාවේ මේක බාරගත්තේ නැත්නම් හානියක් කියන එක අපේ නායක හාමුදුරුවෝ අපිට මතක් කරා. මේක කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි මම පොඩි හාමුදුරුවන්ගෙන් අහුවේ මේකේ මට ඇවිල්ලා බලන්නේවත් නැතුව කටයුතු කරන්න පුළුවන්ද මට කිසිම දෙයක් නැතුව කටයුතු කරන්න පුළුවන්ද කියලා. එතකොට දැන් අපේ නායක හාමුදුරුවෝ පළවෙනි පරම්පරාව නම් මම දෙවෙනි පරම්පරාව නම් මේ තුන්වෙනි පරම්පරාව කියලා අපි හිතුවොත් තුන්වෙනි පරම්පරාවේ නායකයෙක්ගෙන් තමයි මම අහුවේ මොකද කියන්නේ මේක කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කල්පනා කරලා බොහෝම කල්පනා කරලා තමයි මොන හරි කියන්නේ කල්පනා කරලා මම හිතන්නේ අද උදේත් අපේ අධිකරණ ලේකම් හාමුදුරුවොත් එක්ක මේ කල්පනා කිරීම පිළිබඳව මේ කතාවක් ඇති වුණා. කල්පනා කරලා කිව්වා හොඳයි මම මේක කරන්නම් කියලා. ඉතින් ඒ වෙලාවේ මම අපේ විදුර මහත්තයාට මතක් කළා මේක අපි ස්වාධීනව මොකද ස්වාධීනව තනියම මේක ගොඩනගාගෙන යන්න විපස්සනා මධ්‍යස්ථානයක් පැත්තකින් ඉඳන් උදව් කරන්නත් මම පෞද්ගලික උදව් කරන්නත් සෝබිත ස්වාමීන් වහන්සේගේම ආයතනයක් විදිහට මේක සම්පූර්ණයෙන් අපි ඈත ඉඳන් බලන්න සම්පූර්ණයෙන් මේක කරගෙන යන්න අවස්ථාව දුන්නා. අපිට අපේ කියලා පෙන්වන්න තියෙන අපේ කියලා අනන්‍යතාවය පෙන්වන්න තියෙන ස්වාමීන් වහන්සේලා පෙළගැස්ම තමයි. ඉතින් ඒකින්ද අපිට උන්වහන්සේලාට අපි ආශිර්වාද කරනවා බොහෝම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඊටාම දැඩි කැපකිරීමකින් කටයුතු කරන අපේ පොඩි ස්වාමීන් වහන්සේලාට ඒ වගේම මේ පින්නන්ත ඇත්තන් හැමදිනාටමත් ආශිර්වාද කරනවා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම ඉතින් අපිට මුදුන් මල් ගඩක් වගේ රැඳිලා ඉන්න අපේ නායක ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ ආශිර්වාදය උන්වහන්සේලාගේ ඇල්ම බැල්ම තමයි අපේ එකම ශක්තිය. ඉතින් මේ ශ්‍රී ලංකා රාමණ්‍ය මහානිකායේ මහානායක හාමුදුරුවන්ගේ පටන් සියලුම ස්වාමීන් වහන්සේලා අපිට බොහොම ආදරයෙන් කරුණාවෙන් කටයුතු කරනවා. උන්වහන්සේලා සියලු දෙනාටම දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සියලු යහපත සිද්ධ කරන්නට කටයුතු කරන සියලු දෙනාටම කටයුතු කරන උන්වහන්සේලාට බලාපොරොත්තු වෙන ආකාරයටම උතුම් නිවනින් සැනසෙන්නට
මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි හැමදිනාටම තෙරුවන් සරණයි. භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ ස්කම්බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච තතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු සාදු සාදු හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.